පින්වතුනි අද අපි විමසලා බලමු අංගුත්තර නිකායේ සඳහන් වෙනවා අක්ඛන සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ගිලිහිලා යන සිදුවීම් ගැන දේශනා කරපු දේශනාවක් තියෙනවා. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සසර අනේ අපිට නිවන් දකින්න තියෙනවන අනේ අපිට ධර්මය අවබෝධ කරන්න තියෙනවන අපිටත් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක නිවන් දකින්න තියෙනවනන් කියලා සසර පින් කරගෙන අය ඉන්න අපි කියන පාරමී පුරණ පින් කරනවා. එදකොට මෙහෙම පින් කරගෙන යන්නේ සමහර වෙලාවට මාර්ගඵල ලබනකම්ම කෙලෙස් සහිතව යන්නේ. කෙලෙස් සහිතව යනවා කියන්නේ සතරාපාය මහගෙදර කරගත්ත සංසාර ගමනකයි මේ පින් කර යන්නේ. ඒ යන ගමනේ යම් ප්‍රමාදයන් නිසා අපායගාමි අකුසල්වලට වැටෙන්න පුළුවන්. සතරාපායට වැටෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල් වල අර ධර්මාවබෝධය කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. මේ අක්කන සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් අනේ අපිට නිවන් දකින්න තියෙනවනන් කියලා හිතාගෙන සසර පින් කරගෙන යන කෙනෙක් ඉන්නම්. එයාගේ පෙර අකුසල් නිසා හෝ ඒ ජීවිතේ වෙච්ච යම් අකුසලයක් නිසා හෝ මරණින් මත්තේ එයා නිරේකට වැටෙනවා. අපායක උපදිනවා. අපි හිතමු අපායත් හැටියට ගත්තහම නිරය තිරිසන් ලෝකෙ ප්‍රේත ලෝකෙ අසුරාපාය කියලා සතර අපායක් ධර්මයේ විස්තර කරන. මෙතන විස්තර කරන්න මුලින්ම නිරේට වැටෙනවා. නිරේ බොහෝ දුක් තියෙන නිරි සත්වයන් අතර මේ නිරේ ඉපදිලා අන්ත දුක් විඳින සිද්ධ වෙනවා. කෙනෙක් නිරේ ඉපදිලා දුක් විඳිනකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා දහම් දෙසනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒත් අර නිරේ ඉපදිච්ච කෙනාට එයා දන්නේවත් නෑ. එයා ලෝදිය බොනවා. එයාට උල්වලින් අනිනවා යාගේ අතපය කපනවා යාට වද දෙනවා. එයා කල්ප ගණන් සමහරු අපායට වැටුණට පස්සේ අපායෙන් අපායට දුක්විඳවිඳ කල්ප ගණන් අපායි දුක්විඳවිඳ යන එයා දන්නේ නෑ. එයා වේදනා විඳිනවා. මනුස්සලෝකෙ බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරලා පිරිනිවන් පාලා ඒත් අපාඉන්න කෙනා දන්න. අන්න සතරාපායකින් එකකට නිරේකට වැටුනොත් ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව ගිලිහිලා යනවා. ඒක දුෂ්ටක්ෂණය ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව මගේ හැරිලා යන එක අවස්ථාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් අනේ අපිට නිවන් දකින්න තියෙනවන. අපිට බුදු කෙනෙක් මුණගැහිච්ච කාලෙක නිවන් දකින්න ඕන කියලා එහෙම හිතනවා. එහෙම හිතාගෙන පින් කරනවා. හැබැයි අප්‍රමාදිය වීරිය වඩනව නෙමේ. ඉඳලා හිටලා පින් කරනවා ආයිහිතට රාග ද්වේෂ මෝහ බලවත් වුණාම අකුසලුත් කරනවා. පස්සේ බැරියෑ කියලා ඉන්නකම් කාලබීලා ඉන්න ඕන එහෙම සිතුවිලිත් හිතනවා. මොකද මේ කෙලෙස් සහිතව යනකොට අකුසලයට නැඹුරු වෙන්න තියෙන අවස්ථාව වැඩි. අපායගාමි අකුසල් විටින් විට බලවත් වෙනවා. මොකද හිත ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් ඇතුවයි ඔබ සංසාරයන්. මේ අතර ඔබම කරපු යම් අකුසල් නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ පුද්ගලයා සසර කරගත්ත යම් අකුසලයක් නිසා මරණින් මත්තේ තිරිසන් අපාය උපදිනවා. තිරිසන් සත්වයන් අතර ඉපදිලා නොයෙක් විදිහේ තිරිසන් සත්තු ඉන්නවා. අපි මේ ඇස් දෙකෙන් දකින සත්තු වගේම නොදකින සත්තු. දැන් බලන්න කරණීයමිත සූත්‍රය ඔබ අහලා ඇතිනේ. අපි නිතර කියන තුන් සූත්‍රයට අයිති දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ සත්වයන් ගැන විග්‍රහයක් කරනවා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්න. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්න. මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්න. රස්ස කුඩා සත්තු ඉන්න. අනුක ඇහැට නොපිනෙන තරම් සියුම් සත්තු ඉන්න. තූලාවා වටකුරු හැඩෙන් යුත්ත සත්තු ඉන්න. දිට්ඨාවා ඒ අද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්ව වර්ග ඉන්න. එතකොට මේ සත්ව විග්‍රහය දිහා ගත්තහම බලන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දීර්ඝ ශරීර ඇති මහත ශරීර ඇති මධ්‍යම් ප්‍රමාණ උඩා ඇහැට නොපෙනෙන සියුම් සත්තු ඒ අය තම අනුක කියන්න. හැබැයි ඒ අය අපේ පියවියහෙන් දකින්න බෑ. දැන් බලන්න අද අපි ඕක පිළිගන්න බොහෝ දෙනෙක් අන්වීක්ෂය කියල එකක් විද්‍යාවෙන් හොයාගත්ත. අන්න ඒ තුළින් බලල කියනවා ඇත්තනේ නම්හෙම සත්තු ඉන්නවන්. අන්න ඒ තුළින් බලනකොට පේනවා අපේ පියවියහෙන් දකින්න බැරි ඉතා පුංචි සත්වයන් මේ ජලයේ නොයෙක් තැන්වල නොයෙක් පරිසරයේ ජීවත්වෙනවා. ඒ අත් තිරිසංගත සත්තුන්ට අයිති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන. අනුක ඇහැට නොපෙනෙන සියුම් සත්තු ඉන්න. දිට්ඨාවා ඒ වද්දිට්ඨා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්ව වර්ග ඕන තරං ඉන්න. එතකොට මේ සියලු සත්වයන් තිරිසංගත සත්ව කොටසට අයිති. පිංගතුරි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ තිරිසං අපායකට වැටුණොත්
එයාගේ මනස නැඹුරු වෙලා තියෙන්නේ උපෝපන්තන සතුටින් පිළිගන්න එක තමයි තන්හාාව ලක්සන තට්ට තට්ටාභිනන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්න තන්හාාව ලක්සන බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා යායන් තන්හා පෝනෝ භවිකා යම් තන්හාාවක් ඇද තන්හාාවෙන් කරන්න පුනර් භවයක් ඇති කරලා දෙෙන පෝනෝ භවිකා නන්දිරාග සහගත ආස්වාදිෙන් ඇලෙනෝ තට්ට තට්ටාභිනන්දිනී උපවපන් තැන සතුටින් පිළිගන්න අන්නේ ලක්ෂණ නිසා මරණින් මත්තේ ඔබ හිතන්න වඳුරු පැටියෙක් වෙලා ඉපදුනා කියලා වැඳිරියකගේ කුසක වඳුරු පැටියෙක් වෙලා උපදිනු. අන්න පෝනෝ භවිකා තන්හාාවෙන් පුනර් භවයක් ඇති කරලා දුන්නා. නන්දිරාග සහගත ඒ වඳුරු පැටියා වඳුරු ආත්මිටේ ශරීරෙට ඒ අම්ම තාත්ත ඒ පරිසරය ඒ ලෝකෙට ඇලුම් කරනවා. උපෝපන් තැන සතුටින් පිළිගන්න තට්ට තට්ටාභිනන්දිනි එයාගේ ලෝකෙ තමයි වඳුරු අම්මා වඳුරු තාත්තා වැඳිරියෝ ටික වඳුරු පැටව් ටික වඳුරු රැල්ල ගහෙන් ගහට පනිනවා පොරකාගන්නවා හපාගන්නවා ඒක තමයි ලෝකේ වඳුරට හිතෙන්නේ මට සිංහෙක්ුණාන මට ඇතෙක්ුණාන මීට වඩා හොඳයි මට අහසි පියාමගෙන යන කුරුල්ලෙක්ුණාන ඒව හිතන්නේ වඳුර කියන්නේ ඒ වඳුරු ආත්මයට උපවපන්තන සතුටින් පිළිගන්න එක තමයි තන්හාාව ලක්ෂණේ ඒකට ඇලුම් කරනවා ඒක උපාදාන කරගෙන ඒ තුළ චේතනා පහල කරකට ඇලුම් කර එතන සංසාරයා ගොඩනගනවා අන්නේ නිසා තිරිසන් ලෝක ඉපදිච්ච සත්්‍යයෙක් ආයායමත් තිරිසං අපායටමයි කියෙන හිත ඇදේ බුදුරජාණන් වහන්සේ තිරච්චාන චුති කියල සූට්‍රයක පෙන්න්නනවා මහනෙන තිරිසං අපායින් චුත වෙන සත්වයන් අතර මහාපොළොවේ පස් තරං පිරිසක් වැඩිපුරම ඇදෙන්නේ ආයායමත් තිරිසං අපායටමයි කියෙන්. නියසිලට ගත්ත පස් වගේ ඉතාම සුළු පිරිසක් තිරිසං අපායින් චුත වෙලා සුගතියකට එනවා කියල බුදුරජාණන් වහන්සේ වදා. එතකොට අපිට පේනවා තිරිසල් ලෝක ඉපදුණු එයා ආයමත් තිරිසං අපායිටම ඇදී ඇදී යන කෙනෙ. බුදුරජාණන් වහන්සේ මේ අක්කන සූට්ට පෙන්න්නනවා මහනෙන බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙ දහම් දෙසනෝ නිවන් මග දේශනා කරනු. චතුරාරි සත්‍ය ගැන ලෝකයාට මතු කරලා දහම් දෙසනකොට කෙනෙක් පෙරකරපු අකුසලයක් නිසා හෝ මරණින් මත්තේ තිරිසන් ලෝක ඉපදිලා. තිරිසන් සතුන් අතර ඉපදී තිරිසං අපායකට වැටිලා. එයාටත් ධර්මාවබෝධය ලබන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා එක දුෂ්ටක්ෂණයක් එයාට නිවන් දකින්න තියෙන අවස්ථාව මගහැරිලා යන උපතා. එතකොට බලන්න නිරේ ඉපදුනොත් එයාටත් නිවන් දකින්න තියෙන අවස්ථාව බුදු කෙනෙක් පහළ වනත් මග හැරෙත්. තිරිසං අපායක උපදින. බුදු කෙනෙක් පහළ වනත් එයාට නිවන් දකින්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලක් කෙනෙක් අසුරාපාය ගැන සඳහන් වෙනවා පහාරාධ කෙන සූත්‍රය. දිවිය අසුරෙක් තමයි පහාරාධ කියන්. අසුරයන් කියලා ගත්ත හම දිවිය අසුර ඉන්නවා අපාය අසුර ඉන්න. දිවිය ලෝකෙත් ඉන්නවා සැපයෙන් වැඩි දේවතාවරු කොටසක්. චාතුම් මහාරාජික දෙව්ලෝ ඒ අයට කියෙන සුර දෙවිය ඒ අයගේ නායකය තමයි සක්‍ර දෙවිය ඒ දිවිය ලෝකෙම ඉන්නවා ගැටුමට බර ටිකක් අකුසලේට බර දේවතාවන්ගේම සැප සම්පට් ටිකක් අඩු කොටසක් ඒ අයට කෙනවා අසුර දෙවරු මේ සුරාසුර යුද්ධ ඇතිවෙන බව දජග්ග සූත්‍රයාදී දේශනාවල නිතර මේ දෙවියන් අතර සුරාසුර යුද්ධ කෝලහල ඇතිවෙන දිවියලෝ මේ අසුරයන්ගේ නායකයෝ දෙන්නෙක් ගැන සඳහන්ගෙන වේප චිත්ති අසුරේන්ද්‍රය සහ පහාරාධ කෙන අසුරේන්ද්‍රය ගැන දවසක් මේ පහාරාධ අසුරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ මේ තරක් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්නේ ඇයි කියලා කාරණයක් අහපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ කරුණු 8ක් මතු කරමින් බොහොම ලස්සන දේශනාවක් කරා. පහාරාධ කියලා සූත්‍රයක් දේශනා කරා. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහා සාගරය ඇසුරු කරගත අමනුෂ්‍යයන් ගැන. අපිට මොහොත දිහා බලපුවාම පේන්නේ මේ තිරිසංගත මාළු පේන්න පුළුව. මාළු ඉන්න අමුහෝදෙ පීනන. නොයෙක් විදිහ සත්තු ගොරෝසු ශරීර ඇත් මුහෝද ඉන්න සත්තු තමයි අපි දකින්නේ. හැබැයි මේ මහා සාගරය ඇසුරු කරගත්ත අමනුස්්‍යයම් මුහුදේහා මෙහා යනවා. ඒ අය ගැන සඳහන් වෙනවා තිමි තිමංගල තිමිරපින්ඩල නාග අසුර ගහන්දර්ව කියල විස්තර කරම. තිමි තිමිරපින්ඩල නාග අසුර ගහන්දර එතන අසුර කියන්නේ මහා සාගරය ඇසුරු කරගත්ත අර සතරාපායට අයිති අපාය කොටස. මුහුද ඇසුරු කරගෙන ඉන්න. ඒ අය අමනුස්ස කොටසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරුණ සමහර අමනුස්්‍යයෝ ඉන්නවා යොදුන් 100 ගණන් විශාල අද්භූත ශරීර තියෙනවා කියෙන. යොදුනක් යන සැතපුම් 16ය. එතකොට හිතන්න යොදුම් 100 ගණන් විශාල අපේ මේ රට තරං විශාල අද්භූත ශරීර ඇති අමනුස්්‍යයන් මුහුදෙහා මෙහා යනවා කියන. එතකොට එවැනි අමනුස්්‍යයන් ඉන්න මහා සාගරය ඇසුරු කරගත්ත දුක්විඳින අපායක් හැටියට අසුරාපාය පෙන්න්නන. අපිට පියවී ඇහෙන් දකින්න පුළුවන් දෙයක් නෙමේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් අනේ අපිට නිවන් දකින්න තියෙනවන අපිට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ ධර්මය අවබෝධ කරන්න තියෙන ඔහොම හිතනවා. හැබැයි ප්‍රමාද වෙවී අකුසල් කර යනවා. යම් කිසි කෙනෙක් ඒ අකුසලයක් බලවත් වෙලා මරණින් මත්තේ උපදිනවා ඔය කියන අසුරාපායක උපදින. ඒ අසුරාපායේ දුක්විඳ යනකොට ලෝතුරා බුදුවරයෙක් ලෝකෙ පහළ වෙලා දහම් දෙසනවා. දෙව්මිනිස් ලෝකයාට නිවන් මඟ මතු කරලා පෙන්න්නනවා. හැබැයි බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙ දහම් දෙසුවත් දෙව්මිනිසුන් කොයි තරන් නිවන් අවබෝධ කරත් අර අසුරාපායට වැටිච්ච කෙනාට ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව ඒ බුද්ධ ශාසනය අහිමි වෙලා යනවා. යාට නිවන් දකින්න තියෙන අවස්ථාව මග හැරෙනවා. දුෂ්ටක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තවත් ඉන්නවා අපායට මයිති කොටසක් ප්‍රේත අපාය. නොයෙක් ප්‍රේත කොටස් ඉන්නවා. යක්ෂයන් මල ප්‍රේතයන් නොයෙක් විදිර කුම්බාණ්ඩයන් කියනවා. ධර්මී සඳහන්ගෙන මේ ප්‍රේත කොටසන් සමහරු ඉන්නවා අසූචිම ආග්‍රහණය කරන අසූචි හොය හොයා යන ප්‍රේතයක්. එයට ධර්මී කැන ගූත කාදක ප්‍රේතයක්. ඊළඟට මලකුණු ආහාර කරගන්න ප්‍රේතයක්න කුණු පාස කියල හඳුන්නන. ඊළඟට මුළු ඇඟම ගින්නෙන් දැවෙන අක්නි ජාලකින ප්‍රේත කොටසක් ගැන ධර්මී සඳහන් වෙන. නිජ්ජාම තන්හික කාලකංචික කියන ප්‍රේතයක් නිජ්ජාම තන්හික කියන ප්‍රේතයක් සා පිපාසාාවෙන් මුළු ඇඟම දනවා කියන. විශාල බඩක් තියෙන. ඉදිකට තුඩක් වගේ පුංචි කටක් පිහිටලා තියෙන ප්‍රේත කොටස් ගැන සඳහන් වෙනවා. දානයට ගරහ කරලා දම්පින්කං කඩාකප්පල් කළ දන් දෙනායට බැනල එවැනි අකුසල් තුළ පිංගණ්ඩ බැරි බොහෝ ප්‍රේතලෝකොල උපදින ප්‍රේත කොටස් ගැන ධර්මය සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙ දහම් දෙසනකොට යම් කිසි කෙනෙක් පෙරකරපු අකුසලයක් මත ඔය කියපු ප්‍රේතලෝකෙක ඉපදිලා දුක්විදිනවා. ඒ ප්‍රේතයන් අතර අන්ත දුක්වින විද ප්‍රේත ලෝක යනවා. එයාට බුදු කෙනෙක් පහළ වෙලා දහම් දෙසුව කියලා නිවන් අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. දුෂ්ටක්ෂණයක් නිවන් දකින්න තියෙන අවස්ථාව මග හැරිලා යන අවස්ථාවක් හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙනේ යම් කිසි කෙනෙක් භාවනා කරන වනේ අපිට නිවන් දකින්න ඕන කියලා භාවනා කරන. හැබැයි වැරදි භාවනා ක්‍රම ඔස්සේ හිත වඩන්න ගිහිල්ලා කෙනෙක් නොයෙක් විදිහට මේ සිතුවිලි අතහරිමි ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහනෙමේ යම් මිත්‍යා භාවනා ක්‍රම ඔස්සේ අසං්‍ය සමාධිය වඩනවා. එහෙම අසං්‍ය සමාධිය වඩලා එයා කිසිම සංඥාවක් නොදැනෙන මට්ටමට හිත භාවනාවස්සයෙන් වඩලා මරණින් මත්තේ අසං්‍ය තලය උපදිනවා. මේ අසං්‍ය තලය ගැන ධර්මය සඳහන් වෙන්නේ කිසිම සංඥාවක් නොදැනී. බොහෝ කාලයක් කල්ප ගානක් අපි සාමාන්‍ය උදාහරණයන කල්ප ගානක් තද නින්දක හිටිය වගේ එහට කිසි අරමුණක් එන්නේ නෑ. ඒ අරමුණු වැටහෙන්නේ. එයා හරියට නිකං ගල් පිළිමයක් තිබ්බ වගේ ඒ ලෝකෙ හැටි මේ අසං්‍ය සමාධී ලැබුණට පස්සේ මරණින් මත්තේ අසං්‍ය තලය උපදිනවා. කිසිම අරමුණක් නැතුව එයා බොහෝ කාලයක්කින් අරමුණක් එනකොටම ඒ ආත්මෙන් චුත වෙලායි කොහෙට හරියනවා. එතකොට මේ වගේ තාවකාලිකව අසං්‍ය සමාධී වඩල කල්පගානක් කිසිම අරමුණක් නැතුව ඉන්න පුළුවන් මට්ටමට හිත වඩාගන්න භාවනා ක්‍රම තියෙන. ඒවා මිත්‍යා භාවන. ඒ කාලෙ තිබ්බ වැරදි භාවනා ක්‍රම බුදුරජාණන් වහන්සේ වදාලක් කෙනෙක් එවැනි වැරදි භාවනා ක්‍රම ඔස්සේ අසං්‍ය තලය උපදිනවා. හැබැයි අසං්‍ය තලය ඉපදිලා බොහෝ කාලයක් එයා ඒ ලෝකෙ ඉන්නකොට ලෝතුරා බුදුවරයෙක් ලෝකෙ පහළ වෙලා නිවන් මග දේශනා කරන දහම් දෙසනවා. නිවන් දකින්න තියෙන ක්‍රමේ ලෝකයට මතු කරලා දෙව්මිනිසුම් විශාල පිරිසක් නිවන් දකිනවා. හැබැයි අර අසං්‍ය තලය ඉපදිච්ච කෙනාට එයාට කිසිම අරමුණක්කත් නෑ. එයා දන්නේවත් නෑ. එයාට ඒ බුද්ධ ශාසනය තුළ නිවන් දකින්න ලැබිච් අවස්ථාව මගහැරිලෑනු. තැන් බලන්න නිවන් දකින්න තියෙන අවස්ථාව මගහැරෙන ක්‍රම නිරීපදුනත් අවස්ථාව මගහැරෙනවා. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලික තිරිසල් ලෝක ඉපදුනොත් ඊළඟට අසුරාපායක ප්‍රේතලෝකක අසං්‍ය තලයෙක් ඉපදුනොත් නිවන් දකින්න තියෙන අවස්ථාවන් මගහැරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා දහම් දෙසනවා. හැබැයි කෙනෙක් උපදිනවා ප්‍රත්‍යන්ත දේශයක. ප්‍රත්‍යන්ත දේශය කියලා කියන්නේ මේ ධර්මයක් අහන්න නොලැබෙන ප්‍රදේශ තියෙන. දැන්නිකං අද හිතන්න සමහරලාවට අප්‍රිකා වගේ පැත්තක ඉපදිලා. බුදුරජාණන් වහන්සේ දමදිව පහළ වෙලා දහම් දෙසනවා. ඒ අයි දන්නේවත් දැන් අද මෙච්චර තාක්ෂණයක් තිබුණා. බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න නොලැබෙන මිනිස්සු කොච්චර නොද ලෝකෙ ඉන්දියාවම ඉපදුනත් හැමෝටම බුදුරජාණන් වහන්සේ දකින්න බණහන්න ඒ වාසනාව ලැබුන්නේ.
එතකොට යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකෙම උපදිනවා බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙ දහම් දෙසන කාලෙක. හැබැයි යා ඉන්න ප්‍රත්‍යන්ත දේශයක දුර ඈත ප්‍රදේශයක. එයා දන්නෙක් නෑ මේ බුදු කෙනෙක් පහළ වෙලා. එයාට අහන්නවත් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා බොහෝ පිරිසක් නිවන් මාර්ග යොමු කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්. හැබැයි අර ඈත ප්‍රදේශයක ඉපදිච්ච කෙනාට ධර්මය අහන්න තියෙන අවස්ථාව මගහැරීම නිසා නිවන් මග අහිමි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. මේ ධර්මය අහන්න නොලැබුණුත් පිරිහිලා යනවා. භවිස්සන්ති ධම්ම සංඥාතාරු. අවබෝධ කරගන්නයි මේ ලෝකෙ පහළ වෙනවා. පින්වන්තයි ඉන්නවා. හැබැයි ඒ අයට ධර්මය අහන්න නොලැබුණොත් ඒ අවස්ථාව මගහැරලා පිරිහිලා යනවා. අන්නේ වගේ ධර්ම අවබෝධිත තියෙන අවස්ථාව ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනොත් අහිමි වෙලා යන. ඒකත් දුෂ්ටක්ෂණයක් හැටියට ධර්මය සඳහන් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩඉන්න බණහන්න පුළුවන් නගරකම උපදිනවා. හැබැයි යා උපදින්නේ කල්පනාව අඩුයි. සිහිනුවන අඩුයි. උපතින්ම නුවන අඩු අපි ගැන මන්ද බුද්ධික කෙනෙක් කියලා නුවන අඩු කෙනෙ. ධර්මය විස්තර කරනවා ජලෝ ඒලමෝගෝ දුප්පඥෝ හෝති. එයාගේ උපතින්ම නුවන අඩුයි. කෙලතුළුයි ජලෝ ඒලමෝගෝ කෙල පෙරාගත්තයි කෙන ඒ අයගේ උපතිය යම් කිසි නුවන අඩුව උපදින කෙනෙ. එවැනි කෙනෙකුට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ එවැනි නගරයක ඉපදුනත් එයාට ඒ උපතේ තියෙන නුවන අඩුකම නිසා ධර්මාවබෝධි ලබන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනු. ඒකත් බුදුරජාණන් වහන්සේ වදාලා දුෂ්ටක්ෂණයක් නිවන් දකින්න තියෙන අවස්ථාව මගහැරෙන ක්‍රමයක්. එතකොට බලන්න එයාටත් බුද්ධ ශාසනය අහිමි වෙලා යන. මොකද මේ ධර්මය අවබෝධ කරන්න නං අපිට බාහිනෙන් ලැබෙන්න ඕනෑ කල්්‍යාන මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනය. ඒක බාහිනෙන් ලැබෙන දෙයක්. කල්්‍යාන මිත්‍ර සේවනය කියන බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය පිරිසිදුව කියලා දෙන ශ්‍රාවකයන්ගේ ඇසුරක් ලැබෙන්න ඕන. මේ ලෝකෙ පහළ වෙච්ච ශේෂ්ඨතම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ අපි සරණගිය අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒක උන්වහන්සේම සංයුත්ත නිකාය උපඩ්ඩ කියල සූත්‍රයක දේශනා කරනවා. මමං ආනන්ද කල්්‍යාන මිත්තතා. ආනන්ද කල්්‍යාන මිත්‍ර වූ තතාගතයන් වහන්සේ කරා පැමිණෙන. ඉපදීම ස්වභාවය කොටගත් සත්‍යයන් ඉපදීමෙන් මිදෙනවා. කල්්‍යාන මිත්‍ර වූ තතාගතයන් වහන්සේ කරා පැමිණෙන. ජරා මරණ උරුම කරගත් සත්‍යයන් ජරාමරණවලින් මිදෙනවා. කල්්‍යාන මිත්‍ර වූ තතාගතයන් වහන්සේ කරා පැමිණෙන. සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාස උරුම කරගත් සත්‍යයන් සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාසවලින් නිදහස් වෙලා නිවන කරායනු. එතකොට අපිට පේනවා තතාගතයන් වහන්සේම තමන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච ඉපදීමෙන් මිදන්න ජරාමරණවලින් නිදහස් වෙන්න සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාසයන්ගෙන් මිදන්න මාර්ගයේ පෙන්නන ලෝකෙ පහළ වෙච්ච ශේෂ්ඨතම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ හැටියට තමන් වහන්සේම ලෝකයට තමන්ව හඳුන්නල දුන්න. ඒ ධර්මය තමයි ඊළඟට ඒ නිවන් මග පෙන්නන ජරා මරණවලින් මිදන්න සෝක පරිදේව දුක්දුම්නස්වලින් මිදෙන් උපකාර කරන ධර්මයක් අදාපිට වැඩඉන්න ශේෂ්ඨතම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ආනන්ද හාන්දුරන්ට දේශනා කර ආනන්දය තතාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු මේ ධර්ම විනය නුමලාගේ ශාස්තෘන් වහන්සේ බවට පිළිගන් ධර්ම විනේ ශාස්තෘත්වයට පත් කරලයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ. ඊළඟටේ ධර්මය අවබෝධ කරගත්ත මාර්ග පල්ලාබී ආරයන් වහන්සේලා ඊළඟට මේ ධර්මය ඉතා පිරිසිදුව නිවන් මග කියලදීලා ධර්මාවබෝධයට යොමු කරන යම් පිරිසක් ලෝක ඉන්නවද ඒ සියලු දෙනාම කල්්‍යාන මිත්‍ර. මේ කල්්‍යාන මිත්‍රයන්ගෙන් තමයි අපිට සද්ධර්මශ්‍රවනය ලැබෙන. සද්ධර්මශ්‍රවනය කැන බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මය ඒ නිවන් මග අපිට අහන්න ලැබෙන්න ඕන. ඒ නිවන් මග අහන්න ලැබෙන්නෙම කල්්‍යාන මිත්‍රයන්ගෙන් මයි. මේ ධර්මය අවබෝධ කරන්න නම් බාහිරින් ඔය අංග දෙක අපිට ලැබෙන්න ඕන්. ඊළඟට අභ්‍යන්තර අංග හැටියට ඔබ තුළ මේ ධර්මාවබෝධයට තමා තුළ ඇති කරගන්න ඕන කාරණයක් තමයි යෝනිසෝ මනසිකාරයත් දම්මානු දම්ම ප්‍රතිපදාවත්. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන්න ධර්මයට අනුව නුවනින් විමසීම නුවන මෙහෙවීමේ දක්ෂතාව. එක තනිකරම ඔබ තුළ ඇතිකර ගත යුතු හැකියාව. දම්මානු දම්ම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූලව ජීවත්වීමේ දක්ෂතාවය ඔබ ඇති කරගන්නට ඕනේ. ඔන්න ඔය කරුණු දෙක තියෙනවන. යෝනිසෝ මනසිකාරයක් දම්මානු දම්ම ප්‍රතිපදාවත් ඔබ තුළ ඇති කරගන්න පුළුවන්නම් ඔබට මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන
ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා දහම් දෙසනවා. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න ඉතාම කලාතුරකි. එවැනි බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ කෙනෙක් මනුස්ස ලෝකෙ උපදිනවා. අප හිතම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ ඉන්නකොට ඒ සැවැත්නුවරම ඉපදිලා. හැබැයි නුවන අඩු කෙනෙක් හැටියට නං ඉපදුනේ. කල්පනාව අඩුයි. ඒ කියනදේ මෙනෙහි කරගන්න සිහි කරගන්න ඒ විදියට හිතන්න ඒක තේරුම් ගන්න තරම් නුවනක් නැති කෙනෙක් නං එයාට යෝනිසෝ මනසිකාරයේදෙන් අමාරු. එයාට ධර්මයට අනුව ජීවත්වෙනවා කියන එක තේරුම් ගන්න අමාරුයි. අන්නේ කෙනාටත් නිවන් අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. දුෂ්ටක්ෂණයක් හැටියට ධර්මය පෙන්න්නනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළම් මහනෙනේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවා. හැබැයි කෙනෙක් නියත මිත්‍යාදුෘෂ්ටියක් බැසගෙන ඒ මිත්‍යාදුෘෂ්ටියයි හරි කියලා ඒක පිළිගත්ත කෙනෙක් නං එයාටත් නිවන් අවබෝධ කරන්න තියෙන අවස්ථාව මගහැරිලා යනවා. බලන්න පිංහතුනි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට එදා දඹදිව දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණගේ 62ක් අපේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ උතුන් නිවන් මග 63වෙනි දර්ශනය හැටියටයි දඹදිව මිනිස්සු අතරට ගියේ. එතකොට එදා ශාස්තෘවරු හැටියට තමනුත් නිවන් දැක්ක අපිත් මේ සියල්ල අවබෝධ කරගත් අය කියලා මිනිස්සු අතර පෙනී හිටපු අයත් හිටිය. නිගන්ට නාතපුත්ත සංජයේ බෙල්ලට්ටිපුත් අජිත කේසකම්බලි කකුද කච්චායන මක්කලි කෝසාල් ඔය වගේ අය අපි ධර්මය හඳුන්නනේ ශාස්තෘවරු කියල. ශාස්තෘවරු කියන්නේ තමන් සියල් අවබෝධ කරගෙන ශ්‍රාවක පිරිස තියාගෙන හිටිය තමන් දන්නව වගේ හිටි. ඒ අය ධර්මාවබෝධයක් ලබපු අයිනෙමේ. නමුත් ඒ අයගේ දර්ශන පිළිගත්ත විශාල පිරිසක් හිටිය. නිගන්ට නාතපුත්තමයි හරි කියලා පිළිගත්ත නිගන්ට ශ්‍රාවකයෝ හිටිය. සංජයේ බෙල්ලට්ටි පුත්ත තමයි හරි. යා කියන දේ තමයි ඇත්ත කියලා පිළිගත් එයාගේ ශ්‍රාවකයෝ හිටිය. එතකොට ඒ වැරදි අදහස ඒ මිත්‍යාදුෘෂ්ටි අතහැරගන්න කැමති නැත්නං එයාට නිවන් දකින්න තියෙන අවස්ථාව මගේ හැරෙන. බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා වැඩ හිටියත්. අපි හිතම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩඉන්න. අපි බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. නිවන් මග කියනම්. හැබැයි අර මිත්‍යාදුෘෂ්ටි පිළිගත්ත කෙනා කැමතිනෑ බණහන්. බුදුරජාණන් වහන්සේ දකින්නවත් කැමතිනෑ. මිත්‍යාදුෘෂ්ටියේ බැසකත්තට පස්සේ යාට පේනෙ සම්මාධිත්‍යය මිත්‍යාදුෘෂ්ටිය හැටියට පේන. එයා බුදුරජාණන් වහන්සේවත් විචරය කරනවා. ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැරදි. ඒක බොරු ඒක මිත්‍යාදුෘෂ්ටියක් කියලා සම්මාධිත්‍යය මිත්‍යාදුෘෂ්ටිය හැටියට පේන පටන්ගන්නවා තමන් මිත්‍යාදුෘෂ්ටිය බැසගත්තට පස්සේ. එතකොට එවැනි දෘෂ්ටිවාදීව මිත්‍යාදුෘෂ්ටියෙන් නොමග ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන මේ ලෝකෙ තියෙන දරුණුම අකුසලයක්. භයානකම අපායගාමි අකුසල් අතර භයානකම අකුසලේ තමයි නියත මිත්‍යාදුෘෂ්ටියක බැසගැනි. ඒ අතර සමහරු ඉන්නවා දන්දීල වැඩක් නෑ. පින්කං කරලා වැඩක් නෑ. ඒ වගේ දරුණු මිත්‍යාදුෘෂ්ටික මතවාද තියෙනවා. එදා හිටපු එක ශාස්ත්‍රවරයෙක් කියා හිටිය ගංගානක් ගගේ එහා කෙරෝලී නම් මෙහා කෙරෝලට මිනී මරලා ගොඩ ගැහුවත් රැස්වෙන අකුසලයක් නෑ. ගංගානන් ගගේ එහා කෙරෝලී නම් මෙහා කෙරවලට දානෙ ගොඩගහල දම්බෙදුවත් රැස්වෙන පිනක් නෑ. මේ තමන් කරගත්ත දේවල් තමන් පසු පසේනවා කැන ඔවක් බොරු. ඉන්නකං කාලබීල ඕන අකුසලයක් කරගෙන මැරිලක් ගයාට පස්සේ මරණින් මත්ත ඔක්කොම ඉවරයි කියලා එහෙම දර්ශනය දා ඉදිරිපත් කරපු ශාස්තෘවරු හිටිය. එදකොට ඒවා පිළිගත් ඒ තුළ බැසගත් අය ඕනැම අපරාධයක් ඕනම අකුසලයක් ඕනෑම විනාසයක් කරන්න පෙළඹෙනවා. මොකද අකුසලවී කර්ම කරම්පල පිළිගන්නේ ඒව ආදීනවේ ගැන මෙනෙහි කිරීමක් නෑ. අකුසලේට බයක් නෑ. එවැනි කෙනෙක්කුට බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන නියත මිත්‍යාදුෘෂ්ටිය තුළ මෙලවක් පිළිගන්න පරලවක් පිළිගන්න දෙමවපියන්ට සැලකීමක් ගැන පිළිගන්න ඕපපාතික සත්‍යයන් ගැන විශ්වාසයක් දිවියලෝක අපාය පිළිගන්නේය. තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කරන ශ්‍රමණත් බ්‍රාහ්මණයන් බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලා ගැන පිළිගන්න. එතකොට මේ තුනුරුවන් පිළි නොගන්න කර්ම පල විශ්වාස නොකරන පිම්පව් විශ්වාස නොකරන නියත මිත්‍යා දෘෂ්ටිය බැසගත්ත කෙනාට ඕනම අකුසලයක් ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන නියත මිත්‍යා දෘෂ්ටිකයාට ඒ රැස් කරගන්න අකුසල් මත අපායට වැටුනට පස්සේ අපාය තුළ කාල නිර්ණයක් පනවන්න බෑකෙන්. දැන් ආනන්තරි අකුසලයක් කරගත්ත කෙනෙකුට නම් ධර්මය සඳහන් වෙනවා කල්පයක් නිරේ දුක්විදිනවා. ආනන්තරි අකුසල විපාක කල්පයක් මහා නිරේ තුළ දුක්විදිර බව දේශනාව විස්තර වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන නියත මිත්‍යා දෘෂ්ටිය තුළ රැස්කරගන්න අකුසල් කල්පයක්ද කල්ප දෙකක්ද කල්ප පහද්ද දහයක්ද කාලයක් පනවන්ඩ බෑ ඒ තරම් මොකද ඕනම අපරාධයක්
කරන්න පුළුවන් සියලු අපරාධ කරන්න පෙළ ලෝකෙම වනත් විනාස කරන මට්නමට මනස හැදෙනවා පින් පව් පිළි නොගන්න කෙනාගේ. අන්නේ නිසා භයානකම අකුසලයක් තමයි නියත මිත්‍යා දෘෂ්ටිය බැස ගැනීම. එතකොට එවැනි මිත්‍යා දෘෂ්ටියක බැසගෙන ඒකම හරී කියලා ඒ මිත්‍යා දෘෂ්ටියම පිළි අරගෙන ඒ අතහරින් නැතුව ඉන්න තාක්කල් බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙ නිවන් මඟ පෙන්නුවත් දහම් දෙසුවත් එයාට නිවන් දකින්න තියෙන අවස්ථාව මගහැරිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදා. දැන් බලන්න ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථා මගහැරෙන ක්‍රම කොච්චර තියෙනවද. ඒ අතරේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක මනුස්ස ජීවිතයක් ලබලා පතිරූප දේශයක ඉපදිලා පෙර පිනකින් ඒකට අපි කෙන පුබ්බේච කතපුඥතා පෙර පිනෙන් තමයි බුද්ධ ශාසනයක් මුණගැහෙන් පෙර පිනෙන් තමයි පතිරූප දේශ වාසෝච්ච සුදුසු ප්‍රදේශයක අපි උපදින්නේ බණක් අහන්න පුළුවන් පින්වන්ත ගමක රටක පලාතක ප්‍රදේශයක කල්්‍යාන මිත්‍ර සේවනය සත්පුරු ශාස්ත්‍රයේ මේ සියල් අපිට ලැබෙන්නේ පෙර පිනකින්. එතකොට මේ පිනෙන් ලැබිච්ච මනුස්ස ජීවිතයක් බුද්ධ ශාසනයක් එකතු වෙලා ෂණ සම්පත්තිය අපිට ලැබෙනවා කියන්නේ ලෝකෙ කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාව. එනි සවබ තේරුම් ගන්න මේ ලෝකයේ ෂණ සම්පත්තිය ලැබිලයින්නේ ඉතාම සුළු පිරිසකට. හරියට ලෝකඉන සත්‍යයන් දිහා ගත්තහම නිය සිලට ගත්ත පස්්ටිකක් වගේ. ඉතාම සුළු පිරිසකට තමයි බුද්ධ ශාසනයක් මුණගැහුණේ. මනුස්ස ජීවිතයක් ලබල ෂණ සම්පත්තිය ලැබුණ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් මහනෙන බුදු කෙනෙක් පහළ වනත් නිරේ ඉපදිලා ඉන්න සත්වයන්ට දුෂ්ටක්ෂණයක් සන සම්පත්තියක් නෙමේ එතන දුෂ්ටක්ෂණයක් නිවන් දකින්න තියෙන අවස්ථාව අහිමි වෙච්ච තැන. ඊළඟට තිරිසන් ලෝක ඉපදිච්ච සත්වයන්ට කොහි තරන් තිරිසන් සත්තු ඉන්නවද. ඒ අයටත් බුද්ධ ශාසනයක් තිබුණට නිවන් දකින්න තියෙන අවස්ථාව අහිමි වෙච්ච ලෝකයක්. ඊළඟට අසුරාපායි ඉපදිච්චයිට ප්‍රේතාපායවල් වල ඉපදිච්චායට මේ අමනුස්ස ලෝකවලට වැටිච්ච දුගතිය වැටිච්ච සත්වයන්ට අපායගත සත්වයන්ට දුෂ්ටක්ෂණයක් නිවන් අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙච්ච තැන. ඊළඟට යම් කිසි කෙනෙක් අසං්‍ය තලේ ඉපදුනාද එයාටත් නිවන් දකින්න තියෙන අවස්ථාව අහිමි වෙච්ච තැන. ඊළඟට සමහරයින්නො දැඩි නියත මිත්‍යා දෘෂ්ටි දරාගත්තයි. ඊළඟට සමහරයින්නවා බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙ නුවනාඩු කල්පනා වඩු අය හැටියට ඉපදිච්චයි. මේ සියලු දෙනාට දුෂ්ටක්ෂණයක්. එනිසා මේ ලැබිච්ච ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔබ හැම දෙනාම වීරිය වඩන්. මේ යුගයේ තුළ අපි බොහොම වාසනාවන්තයි. බොහොම පින් ඇති බොහොම ධර්මය ඔබට අහන්න ලැබෙන කාලයක්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඔබ හැම දෙනාටම උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා.